සිල්දනාට සුබ සන්ධ්‍යාවක් ඒවා අයිබෝවන් තවඩිගේ වාඩි වෙන්න කියලා කියන පන්ති වෘත්තට මේ අද අපේ සාමාන්‍ය ආයතනයේ පන්තියට සහභාගී වෙන්න බැරි වෙච්ච දරුවොත් කීප දෙනෙක් ඉන්නවා සහ මේ සාමාන්‍ය පරිදි මේ අපේ පන්තිවල සහභාගී වෙන සහ අදත් පන්ති ආපු දරුවොත් කීප දෙනෙක් ඉන්නයි කියන අර එහෙම තමයි ಜಾති ණය කියන ඒවා ගෙවනවා නම් පුතේ කොහොම හරි ගෙවල ඉවර කරන්න මෙපා කියන්නේ නේද කියන්නේ සිංහලම තමයි වෙන එකක් නෑ වගේ එකක් තමයි තියෙන්නේ කොහොම හරි යන්නේ සතුටුයි එහෙම ඉන්න එක සතුටුයි මේ එහෙනම් ඔන්න අද අපි අපේ වැඩේ පටන් අරන් ඉස්සරහට යන් ඒ වගේ මතක් කරන්න ඕනේ අද ෆිසිකල් ක්ලාස් ආපු නැති කට්ටියට තමයි මේ දැනුවත් කිරීම ඒ තමයි ලබන සතියේ බ්‍රහස්පතින්දා නැත්නම් දවස මතක නෑ අද 23යි නේ 23යි 7යි කියන්නේ 30යි ලබන 30 වෙනිදා බ්‍රහස්පතින්දා සාමාන්‍ය පරිදි ආයතනයේ පන්තින දරුවන්ට තමයි මම මේ කියන්නේ ලබන බ්‍රහස්පතින්දා පන්ති පටන් ගන්නේ දවල් 2ට 2 ඉඳන් 5 වෙනකම් පැය 3ක් තියෙනවා අපිට එකට එක පන්ති කාමරයක රැඳී ඉන්න. ඉතින් එදා තමයි අවුරුද්දේ අන්තිමටම අපි හම්බ වෙන දවස. ජනවාරි මාසෙ කියලා කියන්නේ අලුත් අවුරුද්දක පළවෙනි මාසේ. එතකොට ජනවාරි මාසෙට කලින් අපි හමු වෙන අන්තිම දවස. සඳුනලගේ පන්තිය ගැන මම වෙනම දැනුවත් කිරීමක් කරන්න. සඳුනේ මම වෙනම දැනුවත් කිරීමක් කරන්න. අද 10 ශ්‍රේණියේ දරුවන්ට මම මේ පණිවිඩය කිව්වා. එතකොට 10 ශ්‍රේණියේ දරුවෝ සාමාන්‍ය පරිදි පන්තිවලට එන දරුවෝ දෙකට තමයි එන්න ඕනි බ්‍රහස්පතින්දා. බදාදා කණ්ඩායමෙන් බදාදා 11 වසරේ කණ්ඩායමේ දරුවන්ට කීයටද පන්ති තියෙන්නේ කියලා මම ගෲප් එකට දැනුවත් කිරීමක් කරන්න. හරි? රයිට්. එහෙනම් අපි අපේ වැඩේ පටන් අරන් ඉස්සරහට යන්. අද ඇත්තට මම වාක්‍ය රීති පාඩම මට පටන් ගන්න හම්බුන්නේ නැහැ ඔන්ලයින් එකේ ළමයින්ට. ඔන්න ඔන්ලයින් එකේ ළමයින්ට වාක්‍ය රීති පාඩම පටන් ගන්නවා. ඊළඟට කවුරු හරි අද මේ පබාර එකේ පබාර එකෙන් ටියුට්ස් ගන්න දිගටම ඔන්ලයින් පන්ති ඉන්න දරුවෙක් මම මේ කියන්නේ මට තාම ආයතනේ නම කිව්වේ නැහැ කවුද කියලා. කාගේ හරි අම්මා කෙනෙක් අද ඇවිල්ලා ටියුට් අරගෙන යන්න තමයි ඇවිල්ලා තිබිලා තියෙන්නේ. පස්සේ මම මේ ටියුට්ස් ඉවර වුණා. ඒ කියන්නේ අද මම ටියුට්ස් 25ක් අලුතෙන් ගහලා අරගෙන ගියා. ඒ ටියුට් 25ත් ඉවර වුණා අදම ඉවර වුණා. එතකොට මේ ඒ හින්දා ඒ අම්මා ආපු වෙලාවේ පන්තියේ ටියුට්ස් තිබිලා නැහැ. පස්සේ මම කිව්වා ටියුට් එක නැති නිසා මම PDF එකක් එවන්නම්. ඒ PDF එක මේට සරලන මුදලක් පමණක් ගෙවලා යන්න. මොකද ටියුට් එක නැතුව සම්පූර්ණ පන්ති ගාස්තු ගන්න එක අසාධාරණයිනේ. ඒ නිසා දැන් තාම මට මම කියලාත් යවුවා මට WhatsApp එකකින් මැසේජ් එකක් දාන්න කියන්න මම කියලා මම ටියුට් එකේ PDF එක එවන්නම් කියලා. තාම මට කවුරුත් එහෙම කිව්වේ නැහැ. ඔන්න ඒ අදාළ දරුවා මේ පන්ති ඉන්නවා නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. එතකොට මම ටියුට් එකේ PDF එක එවන්නම්. රයිට් අපි පටන් ගමු. දාගන්න මාතෘකාව. වාක්‍ය මූලිකාංග ටියුට්ස් අතර තියෙන ටියුට්ස් ළඟ තියෙන කට්ටිය ටියුට් එක ගන්න අතර වාක්‍ය මූලිකාංග. වාක්‍ය මූලිකාංග. හරි. විශේෂ වාක්‍ය රීති තමයි අද අපේ පාඩම වෙන්නේ. විශේෂ වාක්‍ය රීති තමයි අද අපේ පාඩම වෙන්නේ. වාක්‍ය රීති වලට යන්න කලින් වාක්‍යයක තියෙනවා මූලිකාංග කියලා જાතියක්. විනාඩියක් ඉන්න. රයිට් වාක්‍යයක තියෙනවා මූලිකාංග කියලා જાතියක්.
එතකොට මේ වාක්‍යයක තියෙන මූලිකාංග ටික අපි ඉගෙන ගන්න ඕනි. හරි චතුමිනි සාවින්දි හරි මං වට දාන්න. පුතේ මම සමාවිල්ලන ඔයගොල්ලන්ගේ අම්මගෙනුත් මම කිව්වා කියලා කියන්න මේ ඒක රස්ත්‍යාදු වීමක් ඒක නොවෙන්න තිබ්බා. හැබැයි හිතාගන්න බැරි විදිහට ටියුට්ස් ඉවරුණා පුතා. ගෙන අදත්ම ටියුට්ස් 25ක් ගහලා ගෙනාවා. ඒ ටියුට්ස් 25ත් ඉවරයි. දැන් තවත් මදි. දැන් තව ආයි ලබන සතියෙත් දෙන්න තියෙනවා. ඒ නිසා මේ ඒක තමයි උනේ නැතුව වෙන කිසි ගැටලුවක් නෙවෙයි. හරි මම දාන්නම් මේ PDF එක දාන්නම්. රයිට් දැන් අහන්නකෝ. වැඩි වාක්‍යයක තියෙනවා මූලිකාංග පහක්. ඔය මූලිකාංග පහ බැරි වුණොත් එහෙම කෙලිය තාප්පෙට තමයි. ආයි එතනින් එහාට වාක්‍ය ගැන කතා කරලවත් තේරුමක් නැහැ. ඇත්තටම තේරුමක් නැහැ. හරිද? ඒ නිසා ඔය වාක්‍යයක තියෙන මූලිකාංග පහ ගැන අපි ඉගෙන ගන්න ඕනේ. ඊට කලින් මම ලියන උදාහරණ වාක්‍යයක් අපි ගමු භික්ෂුව මා අමතයි. භික්ෂුව මා අමතයි. භික්ෂුව මා අමතයි. ඕක තමයි වාක්‍යය. හරිද? එතකොට මේ භික්ෂුව මා අමතයි කියන වාක්‍ය මම ඔහොමම තියාගෙන පහලින් මම දානවා අපි දැනගන්න ඕනි වාක්‍ය මූලිකාංග තියෙනවා. කර්තෘ කර්මය උක්තය අනුක්තය සහ කර්තෘ කර්මය උක්තය අනුක්තය සහ ආඛ්‍යාතය. කර්තෘ කර්මය උක්තය අනුක්තය සහ ආඛ්‍යාතය. හරිද? කර්තෘ කර්මය උක්තය අනුක්තය සහ ආඛ්‍යාතය. එතකොට මේ බෝඩ් එකේ මම ටයිප් කරන අකුරු ෆික්ස් කරාට පස්සේ ළමයි මේ කළු පාට බෝඩර් එකක් පෙන්වනවද ඕගොල්ලන්ට? මට කවුරු කෙනෙක් මෙසේජ් එකක් දාන්න. අකුර වටේ නිකන් කළු පාට බෝඩර් එකක් පෙන්වනවද? මොකද අප්ඩේට් එකේ ප්‍රශ්න දන්නේ. මට කියන්නේ එහෙම ඕගොල්ලන්ට පෙන්වනවද කියලා? ඕගොල්ලන්ටත් පේනවනේ. ඒක ඕගොල්ලන්ට මේ ඕගොල්ලන්ගේ දෘෂ්ටිගත වීමට බාධාවක්ද? අපැහැදිලියක්ද? අපැහැදිලිද? අපැහැදිලිද එහෙම පේන එක? එහෙම අවුලක් නැහැ නේද? නෑ නෑ. හරි. එහෙනම් ප්‍රශ්නයක් නෑ. මොකද දන්නවද? නෑ මේ කලින් එකේ මෙහෙම තිබ්බේ නෑනේ. අපි කලින් කරපු පන්ති වල මෙහෙම තිබ්බේ නෑ. මේ අලුත් අප්ඩේට් එකේ සහගෙන මේ ඔව් හරියට හරි සඳුනිය. දම් පාට වටේට කළු පාට බෝඩර් එකක් තමයි තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ මම මේ ලයිසන් එක දැන් අද කවද්ද 23 නේ. ඊයේ 19 වෙනිදා මම ලයිසන් එක අලුත් කරන්න එපා මාසයක් ගානේ. ලයිසන් එක අලුත් කරා. අලුත් කරලා පස්සේ මෙහෙම තමයි පෙන්වන්නේ. මම දන්නේ නැහැ මොකද හේතුව කියලා. හරි. පේනවා නම් එච්චරයි. මේ දැන් වාක්‍යයක තියෙනවා මූලිකාංග පහක්. මේ මූලිකාංග පහ ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. කර්තෘ කර්මය උක්තය අනුක්තය ආඛ්‍යාතය කියන මූලිකාංග පහ පිළිබඳ අපිට දැනුමක් තියෙන්න ඕනේ අත්‍තරම. අවධානයක් නෙවෙයි. කර්තෘ කියලා කියන්නේ යම් කිසි වාක්‍යයක ක්‍රියාව කරන පද. යම් කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදේ තමයි කර්තෘ කියලා කියන්නේ. කර්මය යම් කිසි වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට ලක්වන නැත්තම් භාජනය වන පද. හරිද? යම් කිසි වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට ලක්වන නැත්තම් භාජනය වන පද. හරිද? උක්තය යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වන පද. යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වන පද. අනුක්තය යම් කිසි වාක්‍යයක
අවසාන ක්‍රියාවෙන් ඉස්මතු නොවන පදය. යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ඉස්මතු නොවන පදය. ඉස්මතු නොවන පදය. ආඛ්‍යාතය කර්තෘ විසින් අවසානයට සිදු කරනු ලබන ක්‍රියාව. කර්තෘ විසින් අවසානයේ සිදු කරන ලබන ක්‍රියාව තමයි ආඛ්‍යාතය කියලා කියන්නේ. හරිද? දැන් මේ කියන කාරණා සම්බන්ධයෙන් හරිද මිනි මම ආයෙ පාරක් කියන්නම්. දැන් මේ කියන කාරණා සම්බන්ධයෙන් හරියට අවධානයක් තිබ්බේ නැත්නම් එහෙම අපිට වාක්‍ය හදාගන්න හම්බ වෙන්නේ නැහැ. වාක්‍ය විතරක් නෙවෙයි අඩුම ගානේ කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බඩ හරව ගන්නත් බෑ. කොටින්ම කිව්වොත් රචනාවකට විචාරයකට රසාස්වාදයකට ගැළපෙන වාක්‍යයක්වත් අපිට හදාගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ගැන අනිවාර්යයෙන්ම මේ අපිට අවධානමක් නැත්නම් අවධානයක් සමාන අවධානයක් ලක් කරන්න සිද්ධ වෙනවා. මගේ ඔළුවට එකපාරට ආව මට අද හවස පන්තිමේ කියන අමතකුණා. මම ලබන සතියේ කියන්නම් මේක. මේ හරිද? විනාඩියක් ඉන්න. මේ මට මේක කියන්න හම්බුන්නේ නැහැ. මේ මට මේක ලබන සතියේ මම කියන මට මතක් කරන්න. අද මම ගියා මේ මගේ වාහනේ මේ රෝද හතරෙම හුලං මාරු කරන්න කියලා නෝමල් ගහලා තිබ්බේ නයිට්‍රජන් කරගන්න උවමනාවක් තිබ්බා. ඒ හින්දා මම නයිට්‍රජන් ගහන්න ගියා. ගිහිල්ලා දැන් මම මගේ කාර් එක දෙපැත්තෙන් මෙහෙම තව කාර් දෙකක් ගහලා තිබ්බා. ඊට මගේ කාර් එකේ තමයි ඉස්සෙල්ලාම හුලං ගෙව්වේ. ඊට පස්සේ ටයර් ෂොප් එකේ මැනේජර්ත් මගේ හිතවතේ කයිතිකාරයත් මගේ හිතවතේ දෙන්නත් එක්කම කතා කරලා මේ පස්සේ එක්කෙනෙක් රට ගිහිල්ලා වෙලද රේස් එකක් බලන්න ඒක ගැනත් විස්තර අහලා ඔක්කොම කරලා දැන් මම මගේ කාර් එක පිටිපස්සට රිවර්ස් කරනවා. රිවර්ස් කරනකොට මට පේනවා බැක් මිරර් එකෙන් මෙහෙම තෙරපි මම මේ කියන්නේ මොරගහට තියෙන අනුර ටයර් සර්විස් එක ගැන. හොස්පිටල් එක පැත්තට තෙරපි රතු පාට කැප් දාගෙන ටී-ෂර්ට් දාගෙන කොඩි දාගෙන එන සෙට් එකක් මෙහෙම එනවා. මම දැනගත්තා හරි බඩු බනිස් තමයි ආයි වාහනේ පාරට දාලා ඉවරයි. දැන් මේ පැත්තේ එන වාහන ටිකත් බ්ලොක් වෙලා එහා පැත්තෙන් එන වාහන ටිකත් බ්ලොක් වෙලා අර පෙළපාලිය පාර මැද්දෙන් යනවා. හරිද? එක පොලිසිය නිලධාරියෙක්වත් හිටියෙත් නැහැ මේ වාතාවරණය සංසුන් කරන්න. සිරස ටීවී එකේ මර ප්‍රාදේශීය වාර්තාකරු වෙනවා. ප්‍රාදේශීය වාර්තාකරුවෙක් දැන් මම මගේ කාර් එක මේ පැත්තේ ලේන් එකේ ඉන්නම් තියෙන්නේ මම එහා පැත්තට දාන්න ඕනේ. මම පැත්තේ නේ මගේ යන ලේන් එක තියෙන්නේ. ඉතින් මොකද්ද කියන්නේ දැන් කරගන්න දෙයක් නෑ මට. මම දැන් බැලුව වැඩේ හරියන්නේ නැහැ. පස්සේ මම හෝන් කරා. හෝන් කරාට පස්සේ දැන් අර හෝන් කරාට පස්සේ මම හෝන් කරේ අර සිරසේ ප්‍රාදේශීය වාර්තාකරුවට. මට වැඩක් නෑ. යා ප්‍රාදේශීය වාර්තාකරුවද සිරසේ මොකේද කියලා. පිස්සෙක් වගේ පාරේ හැසිරෙනවා. මම හෝන් කරන්න සිද්ධ වෙනවනේ. හෝන් කරාට පස්සේ මිනිහගේ නෑ කිසිම රියැක්ෂන් එකක් නෑ. ඊවස් මම එකපාරට පොඩ්ඩක් ගස්සලා එහෙම කාර් එක ඉස්සරහට ගත්තා. ඊපස්සේ ඇයි කියලා ඇහුවා. ඊපස්සේ මං කෝ පොඩ්ඩක් ඉන්නකෝ කියලා ළඟට ගියා. මං කෝ ඔළුවක් තියෙනවනේ මං ඔයා ඔහොම හිටගෙන ඉඳි මං කොහොමද කාර් එක දාන්නේ? නෑ මෙතන පෙළපාලිය කෙනකෝ. මං කෝ පෙළපාලිය යන්නේ ඒක ඇත්ත. පාර මැද්ද පෙළපාලිය යන්න බෑනේ. රටේ නීතියක් තියෙනවනේ. ඔයා මාධ්‍යවේ තියෙන්නේ. පෙළපාලියක් යනවා නම් වාහන ගමනාගමනයට බාධා වෙන්නේ නැති වෙන්න පාර අයිනේ පෙළපාලිය යන්න කියන්නේ. ඔබ වාහන ඔක්කොම බ්ලොක් කරලානේ අර පැත්තේ. මට වාහනේ පාරට දාගන්නත් බෑ. අර පැත්තෙන් යන වාහන වලට පාරේ යන්නත් බෑ. ටයර් සර්විස් එක පැත්තෙන් කිසිම වාහනයකට පාරට දාගන්නත් බෑ. ඊට පස්සේ එතකොට මාව පොලිසිය නිලධාරියෙක් එයාට තේරුණා ගැටලුව මොකද්ද කියලා. ටක් ගාලා ඔක්කොම එහා පැත්තට දැම්මා. ප්‍රදේශීය වගකිය යුතු මේ දේශපාලන චරිත කිහිපයකුත් එතන හිටියා. ඉතින් අවසනාවට ඒගොල්ලෝ ඔක්කොටම අන්තට්ටුවක් හයි කරන්න ඕනි. ඒගොල්ලොත් පාර මැද්දේ උහේ ඇවිද යනවා. මට තේරෙන්නේ නැහැ මොකක්ද ඒකට හේතුව කියලා. කොහොම නමුත් ඕක තමයි කාරණාව. ඉතින් මන් දන්නේ නැහැ මොකද්ද ඒකට කියන්නේ. මට තේරෙන්නේ නැහැ. හරිද? ඒ වුණාට දැන් මං කියන්නේ අඩුම ගන්න නේද? සාමාන්‍යයෙන් පොඩි ඥානයක් තියෙන්න බෑනේ. පාරේ පිකට් එකක් යන එක කිසි ගැටලුවක් නැහැ. ඇත්තම කතන්දරේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් රටවැසියාට පුරවැසියාට අයිතියක් තියෙන්න ඕනි. එහෙම තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. හැබැයි ඔය එකපාරක් මට ඒ පොලිටිෂියන්ගේ නම මතක නැහැ. ඔය ඉස්සර දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නකොට මට මතකයි මම ඉගෙන ගත්තා. අපිට නිදහස කියලා එකක් තියෙනවානේ. අපි ඒ නිදහස කියන එක අර්ථ දක්වලා තියෙන්නේ මට නම් මතක් වුණොත් මම කියන්නම්.
අපි අතේ සැරයටියක් තියෙනවා නම් අපිට රිසිසේ ඒ සැරයටිය වනන්න පුළුවන් මේ කිසි අවුලක් නැහැ කවුරුත් මොකුත් කියන්නේ නැහැ. හැබැයි ඒ සැරයටිය අනිකාගේ නාසයේ කෙළවරින් අවසන් විය යුතුයි. ඒ කියන්නේ මොකද්ද? අපි ගාව සැරයටියක් තියෙනවා. ඒ සැරයටිය කරකවන්නත් පුළුවන්. හැබැයි සැරයටිය කරකවන්න පුළුවන් වුණා කියලා ඉස්සරහා ඉන්න එකාගේ නහය කඩෙන්න සැරයටිය කරකවන්න අපිට අයිතියක් නෑ. ඒක නහය කෙළවරින් අවසන් වෙන්න ඕනේ. අපේ නිදහසට බාධලා ඒගොල්ලෝ පිකට් කරා කියලා එකෙන් අපිට අවුල් ඒක. හරිද? දැන් සුජීවස මාත් එක්කනේ යන්නේ බ්‍රහස්පතින්දර අපි දෙන්න ඉතින් හිතවත් සහ අපි දෙන්න ඉතින් පොඩි කයියක් ගහගෙන ඉතින් යනවා එනවා. මමත් අනිම වාහනේ එන්නේ සුජීවසලත් ඉතින් අමහන්සි ඉස්කෝලේ උගන්ලා ඉතින් සුජීවස මාත් එක්ක මගේ වාහනේ තමයි යන්නේ සහ එන්නේ. දැන් මම සුජීවස එක්කත් මේ කියාවේ එකයි පුදුම රටක අපි ජීවත් වෙන්නේ මේ එහෙම කියලා. ඉතින් ඇත්තනේ කලකිරෙනවා එහෙම වුණාම. ඉතින් කොහොම හරි අර අවබෝධයක් නැතිකමෙන් ඇති වෙන ගැටලු නෙවෙයි. ඒවා අවබෝධයක් නැතිකමෙන් ඇති වෙන ගැටලු. නොදන්නව නෙවෙයිනේ. හරිද? අර ඔකට කියන්නේ ගොනා සහ තනකොළ න්‍යාය. දන්නවා හොඳට දන්නවා. දන්නේ වගේ ඉන්නවා. එහෙම ඉන්නවනේ. එහෙම ඉන්නවා. හරිද? රයිට්. ඔය ගැන වැඩි කතා කරන්න යන්න ඕනේ නැහැ. මේ මා ආයිවර පාඩමට එන්නම්කෝ. දැන් ඔන්න වාක්‍ය ගැනත් ওই විදිහට දැනුම්වත් වීමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම වැඩේ ලෙඩේ. හරිද? රයිට්. දැන් ඔන්න වාක්‍යයකුත් ලියලා තියෙනවා. වාක්‍ය මූලිකාංග ටිකක් දාලා තියෙනවා. ඒවැ තේරුම් ටිකක් දාලා තියෙනවා. දැන් අපි ලකුණු කරගමු. දැන් 50 ගාණක් ඉන්නවා මේ ගෲප් ක්ලාස් එකේ. මෙතන 70 ගාණක් දුකද හිටියා මේකේ අපේ ෆිසිකල් ක්ලාස් එකේ. කොහොම 120කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවනේ. හරි. දැන් ඔන්න දෙගොල්ලොම ෆිසිකල් ක්ලාස් එකේ කට්ටිය නම් මීට කලින් මේ පාඩම ඉගෙන ගත්තා. ඕගොල්ලෝ අද තමයි මේක ඉගෙන ගන්නේ. දැන් ඔන්න අර මේ අවුල තියෙන අර එක දවසක් කරන්ට් එක ගියානේ. අන්නේ අවුල. දවස් දෙකක් කරන්ට් එක ගියානේ. දවස් දෙකක් කරන්ට් එක ගියානේ අවුල තමයි මේ තියෙන්නේ. හරි. කොහොම හරි. ඔන්න දැන් භික්ෂුව මා අමතයි කියන වාක්‍යයේ කර්තෘ කර්මය උක්තේ අනුක්තේ සහ ආඛ්‍යාතය වෙන් කරන්න ඕනේ. භික්ෂුව මා අමතයි නම් යම් කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදේ කර්තෘලු. භික්ෂුව මා අමතයි කියන වාක්‍යයේ කර්තෘ වැඩේ කරන්නේ කවුද? භික්ෂුවනේ. එහෙනම් භික්ෂුව තමයි මේ වාක්‍යයේ කවුද ළමයි? කර්තෘ. එයා තමයි කර්තෘ වෙන්නේ. යම් කිසි වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට ලක් වෙන නැත්නම් භාජනය වෙන පදේ කර්මයලු. දැන් කර්තෘ දන්නවනේ. කර්තෘ භික්ෂුව. කර්තෘගේ ක්‍රියාවට ලක්වුණු පදේ කවුද? ලක්වුණු පදේ මා. එහෙනම් මා කියන්නේ මේ වාක්‍යයේ කර්මය. අම්මේ මට උත්තරයක් දෙන්න. මේ කර්මය කියන්නේ මේ වාක්‍යයේ මා කියන පදේ. ඇයි ඒ? භික්ෂුව කියන කර්තෘගේ අමතයි කියන ක්‍රියාවට ලක් වෙන්නේ මා කියන පදේ. ඒ නිසා යා වාක්‍ය කර්මය බවට පත් වෙනවා. දැන් දෙකක් ඉවරයි තුනක් තියෙනවා. උක්තය අනුක්තය ආඛ්‍යාතය කියන තුනම තියෙනවා. උක්තය යම් කිසි වාක්‍යයක හරිද අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වන පදේ අපි හඳුන්වනවා කවුරු කියලාද? භික්ෂුව කියලා නෙවෙයි උක්තය කියලා. අවසාන ක්‍රියාව අමතයි. අමතයි කියන අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ මා ගැනද භික්ෂුව ගැනද? අමතයි කියන අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ මා ගැන නෙවෙයි භික්ෂුව ගැන. ඇයි ඒ? කවුරු හරි කෙනෙක් අහනවා අපේ. අමතන්නේ කවුද? අමතන්නේ කාවද නෙවෙයි. අමතන්නේ කවුද? අමතන්නේ භික්ෂුව. එහෙනම් අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ භික්ෂුව ගැන. එහෙනම් භික්ෂුව කියන්නේ මේ වාක්‍යයේ කවුද ළමයි? උක්තය. අනුක්තය. දැන් යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වුණු පදේ උක්තය නම් ඉස්මතු නොවුණු පදේ අනුක්තය. ඉස්මතු වුණේ භික්ෂුව. ඉස්මතු නොවුනේ මා. එහෙනම් මා කියන්නේ මේ වාක්‍යයේ කවුද? අනුක්තය. ආඛ්‍යාතය කියන්නේ කර්තෘ විසින් අවසානයේ සිදු කරන ලබන ක්‍රියාවනේ. අවසානයේ සිදු කරලා තියෙන්නේ අමතයි කියන ක්‍රියාව. ඔන්න ඕක වාක්‍යයේ ආඛ්‍යාතය බවට පත් වෙනවා. හරිද? රයිට්. දැන් ටියුට් එකේ මෙන්න මේ හිස් තැන් වලට මොකුත් වෙන ලියන්න අවශ්‍ය නැහැ. කර්තෘ කර්මය උක්තය අනුක්තය ආඛ්‍යාතය කියලා හිස් තැන් පහක් තියෙනවානේ. ඒ හිස් තැන් පහට මෙන්න මේ මම දාලා තියෙන සටහන දාගන්න. මේ භික්ෂුව මා අමතයි ඒ බයිලා මොකුත් ඕනේ නැහැ. කර්තෘ ඉස්සරහින් යම් කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදේ ආන්ගේ ආදී වශයෙන් මෙන්න මේ පහේ තේරුම් ටික ලියාගන්න. ටක් ගාලා
මැසේජ් එකක් දාලා තියෙනනේ සර් කවුද අද පන්තියට සර් බලන්න ආපු අක්කා කවුද යකෝ අයියෝ උඹලත් යකෝ ඒ මම අඳුරන නංගි කෙනෙක් ඒ ළමයා ටීචර් කෙනෙක් ළමයා ටීචින් යන්න ඉන්න කෙන්නේ ඒගොල්ලන්ගේ එක්සෑම් එකකට මම ඒගොල්ලන්ගේ බැච් එකටම උදව් කරා සිංහල වගේක් කියලා දීලා ඉතින් ඒ නිසා මා බලලා යනවා සහ මගේ පොත් වගේක් කියලා තිබ්බා මේ ඉතින් මම ඒ ටික දෙන්නත් එක මං කොහෙනම් ඇවිල්ලා යන්න ඉන්නේ කියලා උඹලත් අම්මපා මේ මන්ද හරි රයිට් සර් බය වුණේ ඉතින් ඒක තමයි බං බය කරනවා මුම්මා කියලා වැඩනේ ඕගලන් ඉස්කෝලවලට තමයි වැඩිපුර වැටේ ඒගොල්ලන්ගේ ඒ කියන්නේ එයයි අර තව දෙන්නෙක් ආවනේ ඒ දෙන්නයි සහ ඒ දෙන්නගම බැච් එකේ අයට මම සිංහල ඉගෙනනවා මම ඒකට සල්ලි කීයක් 7-5ක්වත් ගත්තේ නැහැ සහ ඒගොල්ලන්ගේ මැඩම් මම අඳුරනවා සහ මටත් යම් කාලයක මගේ අධ්‍යයන කටයුතු වලට උදව් කරලා තියෙනවා ඉතින් මේ මැඩම්ගේ මාර්ගයෙන් තමයි මම ওই කට්ටියව අඳුරන්නේ සහ ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා මම බලලා මේ මාව බලලා යනවා සහ මගෙන් පොත් වගේක් කියලා තිබ්බා මම ඒ ටික දුන්නා එච්චර සිම්පල් හරි කවිෂ්ක මෙච්චර කවිෂ්කින්න හොඳට පුටුවර වාඩලා හොද ඒත්තුවක් කියව දාගෙන කොල්ල ඉන්න වීඩියෝවත් ඔන්නලා හරි කවිෂ්ක ලොකු බරපතල සාකච්ඡාවක් අය කිරීම දැක්ක හරි හරි වැඩි ඉවරයිනේ අපි මේ හරි නිරාශා දිලානියෙත් වීඩියෝ කොන්නුනා ඇයි වීඩියෝ ඔන් කරන්න එපා හරි ටියුට් එකට යන්න දැන් ඔන්න ජනාධිපතිවරයා අප අමතයි කියන වාක්‍යයේ කතෘ කර්මය උක්තය අනුක්තය ආඛ්‍යාතය කියන කොටස් පහට මං ඊතල ගහලා තියෙනවා ඒ ඊතල වලට ගැලපෙන විදිහට දාගන්න බලන්න ඊට පස්සේ මම දාන්න සඳුනි වත්සලා පන්ති ඉන්නවද නැත්නම් රුමේෂි උත්පලා මල්කි කවුරු හරි ඉන්නවද රුමේෂිත් ඉන්නවා සඳුනිත් ඉන්නවනේ හරි හරි අද මේ ෆිසිකල් ක්ලාස් ආපු කවුරු හරි දරුවෙක් ඉන්නවද ෆිසිකල් ක්ලාස් එකට ආපු මේ ක්ලාස් එකෙත් ඉන්න කවුරු හරි ඉන්නවද එහෙම ඉන්නවද කවුරු හරි අශිනි ඉන්නවනේ ප්‍රමේෂත් ඉන්නවා භවනිත් ඉන්නවා ලකීෂත් ඉන්නවා රුමේෂිත් ඉන්නවා සෙට් එකක් ඉන්නවා රුමේෂි ඇවිල්ලා ඊයේ පන්ති හරි 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 මේ මම වාක්‍ය රීති කීයක් කරාද කියලා මතකද අද ඒ කියන්නේ ද්විතෝක්ත වාක්‍ය රීතියට අන්තිමට ඉවර කරේ පොඩ්ඩක් මට ටක් ගාලා කියන්නේ මේගොල්ලන්ගේ බැලන්ස් කරගන්න ඕනේ ඒක කවුරු හරි ගමන් නැහැ කියන්නේ භවනි ඉන්නවා මම දැක්කා ලකීෂා ඉන්නවා ප්‍රමේෂා ඉන්නවා තව මම දැක්ක සෙට් එකක් ඉන්නවා අශිනි ඉන්නවා දැක්කා කවුරු හරි ගමන් නැහැ කියන්නේ හරි සඳුනි හරි රුමේෂිලට හරි 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 10 වසර කට්ටියට ද්විතෝක්තයට නම් කරලා දිනවනේ රයිට් ගුඩ් නියමයි හරි වැඩේ පටන් ගමු දැන් ඔය ඔතනට දාගන්න හරි දැන් ඔන්න මම දානවා කතෘ කර් කියලා දාන්නම් මං කර්මයට උක්තය අනුක්තය සහ ආඛ්‍යාතය උක්තය අනුක්තය සහ ආඛ්‍යාතය ඔන්න ඔය විදිහට කොටස් පහ තමයි වෙන් වෙන්නේ ඕක තමයි වාක්‍ය ඉදිරි කොටස් පහ උතරින් එහාට වෙන මොකුත් මැජික් එකක් නැහැ හරි ඊළඟට අපි ටියුට් එකේ තව පොඩ්ඩක් පල්ලෙහාට ගියොත් එහෙම මෙන්න මෙහෙම හරි වාක්‍යයක මූලික අංග ලෙස හිත දක්වන ලද කරුණ පිළිබඳ අවධානය යොමු කිරීමේදී පෙනෙන්නේ උක්තය අනුක්තය කතෘ සහ කර්මය යනු නාමපද බවයි. ඔවුනේ උක්තය අනුක්තය කතෘ සහ කර්මය කියන නාමපද. ආඛ්‍යාතය කියන ක්‍රියාපද. නැත්නම් කෘදන්ත පද.
මේ අනුව පෙනෙන්නේ වාක්‍ය පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමේදී නාමපද පිළිබඳවත් ක්‍රියාපද පිළිබඳවත් අධ්‍යයනය කිරීම වැදගත් වෙන බවයි ඔය කොටස් දෙකම මම කරලා තියෙන්නේ. රයිට්. දැන් ඔන්න බුත්සරණයි දෙපීටයි කියලා පළවෙනි වාක්‍ය රීතියට අපි එනවා. පළවෙනි වාක්‍ය රීතිය මොකද්ද? උක්තය අප්‍රාණවාචී නම්. උක්තය අප්‍රාණවාචී නම් එය ඒක වචන වුවත් බහු වචන වුවත් ආඛ්‍යාතේ ඒක වචනෙන් තැබිය යුතුය. හොඳට අහගන්න පැටලෙන්න පුළුවන් වාක්‍ය රීතියක් මේක. හොඳේ. උක්තය අප්‍රාණවාචී නම් ඒක ඒක වචන වුණත් බහු වචන වුණත් අපි ආඛ්‍යාතේ තියන්නේ ඒක වචනේ. මම ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් ලොක් කරගන්න පොඩ්ඩක් ඉන්න. රයිට්. මේ බලන්න. දැන් ළමයි ගල කිව්වත් පෙරලෙයි. ගල් කිව්වත් පෙරලෙයිම තමයි. වෙනස් වෙන්නේ නැහැ. ගල කිව්වත් පෙරලෙයිම තමයි. ගල් කිව්වත් ඒකම තමයි, වෙනස් වෙන්නේ නැහැ. ඇයි ඒ? උක්තය අප්‍රාණවාචී නිසා. හරිද? ඊළඟට පොත කිව්වත් වැටෙයි. පොත් කිව්වත් වැටෙයිම තමයි, වෙනස් වෙන්නේ නැහැ. ඇයි ඒ? උක්තය අප්‍රාණවාචී නිසා. උක්තය අප්‍රාණවාචී නම් ඒක ඒක වචන වුණත් බහු වචන වුණත් ආඛ්‍යාතය ඒක වචනෙන් තියන්න ඕනි. හරිද? රයිට්. දැන් මම ලියනවා මෙන්න මෙහෙම. ගස ෆොන්ට් සයිස් එක ලොකු වැඩි නේද? පොඩ්ඩයි. ගස සුළඟට පෙරලී සහ ගස් මගේ මෙහෙම ලියන්නම්කෝ. ගස කිව්වත් ගස් කිව්වත් සුළඟට පෙරලීම තමයි, වෙනස් වෙන්නේ නැහැ. ඇයි ඒ? මේ දෙකම අප්‍රාණවාචී පද නිසා. මේ දෙකම අප්‍රාණවාචී පද නිසා අපි ආඛ්‍යාතේ තියෙන මොන වචනේද ළමයි? ඒක වචනයි. තව එකක් ලියමු. මම ලියනවා මෙන්න මෙහෙම. මම ලියනවා තාරකාව කිව්වත් තාරකා කිව්වත් අහසේ බබලයිම තමයි. තාරකාව කිව්වත් තාරකා කිව්වත් අහසේ බබලයිම තමයි, වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? හේතුව ඒ හැම එකම උක්තය අප්‍රාණවාචී නිසා. ලියාගන්න. නිම්සරාල දෙන්නෙක් ඉන්නවා. කවුද? නිම්සරාල දෙන්නෙක් ඉන්නේ කවුද? එක්කෙනෙක් තමන්ගේ අනිත් නමත් එක්ක දාගන්න දෙන්නගෙන් කවුරු හරි. මම දාන්න අරගිට ඕන්නන් දායි කියලා හිතාගෙන ඉන්න එපා. කවුරු කෙනෙක් දාගන්න ඉක්මනට. එහෙම නැත්නම් එකම එක්කෙනා ඩිවයිසස් දෙකකින් ලොග් වෙලා ඉන්නවත් දන්නේ. එහෙම නමට මැසේජ් එකක් දාන්න. ලියාගන්න ඉක්මනට මේ වාක්‍ය. විරංගනී වාගේ ටියුට් එක ආවේ නෑ වෙන්න බෑ. ෆෝන් ආන්සර් කරලා නැත්නම් දන්නේ නෑ නේද? විරංගනී මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න.
හරි ඊළඟට දෙවෙනි වාක්‍ය රීතිය අප්‍රාණවාචී උක්තයට ඕ හූ ප්‍රත්‍යය යෙදු විට ආඛ්‍යාතයේ බහුවචනෙන් තැබිය යුතුයි. දැන් මම මේ කියනක හොඳට අහගන්න. හරිද? මට විනාඩියක් දෙන්න ළමයි. රයිට්. මම මේ කියනක අහගන්න. දැන් සාමාන්‍යයෙන් වාක්‍ය රීතිවල මේ ළමයි පටල ගන්න දෙයක් තමයි ඔය අප්‍රාණවාචී උක්ත සම්බන්ධ රීති පහ රීති තුන. දැන් පළවෙනි රීතිය තමයි උක්තේ අප්‍රාණවාචී නම් මේ ඒකවචන වුවත් බහුවචන වුවත් ආඛ්‍යාතයේ ඒකවචනෙන් තැබිය යුතුයි කියන එක. දෙවෙනි වාක්‍ය රීතිය තමයි අප්‍රාණවාචී උක්තයට ඕ හූ ප්‍රත්‍ය දෙකෙන් එකක් ආවොත් ආඛ්‍යාතයේ බහුවචනෙන් තියෙනවා කියන එක. තුන්වෙනි වාක්‍ය රීතිය තමයි ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා. තුන්වෙනි වාක්‍ය රීතිය තමයි අප්‍රාණවාචී උක්තයක් සමග සමූහාර්ථවාචී පදාව තාක්‍යාතයේ ඒකවචනෙන් තියෙනවා කියන එක. ඔතනදී ආඛ්‍යාතය ඒකවචනෙන් නෑ ආඛ්‍යාතයේ බහුවචනෙන් තියන්නේ ඕ ප්‍රත්‍ය නැත්තම් හූ ප්‍රත්‍ය කියන ඔය දෙකෙන් එකක් આવොත් විතරමයි. සමූහාර්ථවාචී පදයක් ආව කියලා ආඛ්‍යාතයේ බහුවචනෙන් තියන්නේ නෑ. උක්තේ අප්‍රාණවාචී බහුවචන වුණා කියලා ආඛ්‍යාතයේ බහුවචනෙන් තියන්නේ නෑ. ඒක හොඳට ඔලුවට ගන්න නැත්තම් එහෙම කෙලවීමට ඉඩ ඇති. හරිනේ. රයිට්. ඔන්න දෙවෙනි වාක්‍ය රීතියට අපි යනවා. අප්‍රාණවාචී උක්තයට ඕහු ප්‍රත්‍යය යෙදු විට ආඛ්‍යාතයේ බහුවචනෙන් තැබිය යුතුයි. දැන් ඔය උදාහරණ වාක්‍ය දෙක පැත්තකට දාන්නකො. මම මේ කියන එක හොඳට අහගන්න ඉස්සෙල්ලා. මම ලියනවා මෙන්න මෙහෙම. මම ලියනවා වාක්‍යයක් තාරකා අහසේ බබලයි. හරිද? තාරකා අහසේ බබලයි. දැන් මේ වාක්‍ය කිසි වැරද්දක් නැහැ. ඇයි ඒ? උක්තේ අප්‍රාණවාචී. ඉතින් ඒක ඒකවචන වුණත් බහුවචන වුණත් අපි ආඛ්‍යාත දෙන්නේ ඒකවචන. ඒක කිසි අවුලක් නැහැ. no issue. හරිද? හැබැයි මෙන්න මෙහෙම වුණොත් මේ බලන්න. මම එකතු කරනවා තාරකා කියන පදයට ඕ කියන ප්‍රත්‍යය. තාරකා කියන පදයට ඕ කියන ප්‍රත්‍යය මම එකතු කරනවා. තාරකා කියන පදයට ඕ කියන ප්‍රත්‍යය එකතු කරාම තාරකාවෝ. හරිද? තාරකා කියන පදයට ඕ කියන ප්‍රත්‍යය එකතු කරාම තාරකාවෝ. තාරකෑවෝ නෙවෙයි තාරකාවෝ බවට පත් වෙනවා. හරිද? දැන් තාරකාවෝ දාලා කියමු වාක්‍යය. තාරකාවෝ අහසේ බබලති. මොකද්ද පොයින්ට් එක? ඕ ප්‍රත්‍යය ආවහම ඒක ප්‍රාණවාචී පදයක් බවට පත් වෙනවා කියලා සිංහලයේ කියන. හරිද? දැන් මම තව එකක් ලියනවා. මේ බලන්න. අපි ගමු ගස් සුළඟට වැනි. ගස් සුළඟට වැනි. හරිනේ. ඉතින් අවුලක් නැහැනේ. දැන් මොකද වෙන්නේ? මාරු කරනවා ගස් දන හු. ගස් හු. ගස් හු සුළඟට වැනෙති. ගස් හු සුළඟට වැනෙති. ඔහොම තමයි එතකොට ඒක හැදෙන්නේ. පැහැදිලිද? රයිට්. මේක ඔලුවට අරගෙන ලියා ගන්න බලන්න. අදාළ තැන. ලියා ගන්න බලන්න.
හරි ඊළඟට ඊළඟ රීතිය අප්‍රාණවාචී ශබ්ද සමූහයක් සමග සමූහාර්ථවාචී පදයක් යෙදුණද ආඛ්‍යාතයේ ඒක වචනයෙන් සිටී. මේ කොහොම එනවත් දන්නේ මේවා විස්තර. අද මොකක්ද පන්තියේ කියලා දීපු සින්දුව රිදී පාට තුඩු පා කළ නෙමෙයි බා රිදී පාට කළ පා තුඩු. රයිට් මං ඒක කියන්නම්කෝ. දැන් කොහොමද මම ඔය දැනගන්නේ උඹලා? නේවන්ද. මේ මොනවාද ඒ කියන්නේ ඒ තරම් හිවිල්ලෙන් ඉන්නවනේ හොඳයි. පන්ති ගැන එච්චර හිවිල්ලෙන් ඉන්නක හොඳයි. මං කැමතියි. දැන් ඔය රිදී පාට කළ පාදුරු සින්දුව මේ දවස්වල පොඩ ට්‍රෙන්ඩිං වෙලා තියෙන අර විනී ප්‍රොඩක්ෂන් එකේ මේගොල්ලන්ගේ අලුතෙන් දාලා තියෙන වීඩියෝ එකේ ඔය කැලලක් කියන නිසානේ. හැබැයි ඒකේ අපි ඒ සින්දුව අහලා ඒ වීඩියෝ එක බලුවාම පොඩි හාස්‍යයකට අපිට ලක් වුණාට අතර මේ ගීතයේ අර්ථය ඇවිල්ලා හැම හාස්‍යයකට ලක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕගොල්ලන්ට යුද්ධය සම්බන්ධ අපි දන්න දේවල් අපි දැකලා තියෙන දේවල් අපේ අත්දැකීම් අපිට මතක දේවල් කියනකොට නිකන් අර වීර පුරන්නප්පුගේ කතා අහනවා වගේ ෆීල් එකක් තමයි තියෙන්නේ. ඒක කිසි වැරද්දක් නෑ. ඕගොල්ලන්ගේ කිසිම වැරද්දක් නෑ ඒක. ඕගොල්ලෝ පොඩි නේ කාලේ ඕගොල්ලෝ මම හිතන්නේ 2005 2006 වගේ නේද? ඔය යුද්ධය 2009 යුද්ධය ඉවරත් වෙනවනේ. ඔය ඉස්සර තිබ්බා ඒ කියන්නේ ඉස්සර මේ යුද හමුදාවේ ගුවන් හමුදාවේ නාවික හමුදාවේ කවුරු හරි ගෙදර අයියා කෙනෙක් හරි තාත්තෙක් හරි මල්ලි කෙනෙක් හරි ගෙට එහා පැත්තේ ගෙදර කෙනා හරි නිවාඩුවට ඇවිල්ලා ආයි යනකොට මිනිස්සු සෑහෙන අඬනවා සහ සමහර ගෙවල් වලින් යවන්නෙත් නැහැ. ඒකට හේතුව තමයි ගියොත් ආයි එයිද කියලා ෂුවර් නැහනේ. බෝම්බ එකට යන්න පුළුවන් වෙඩි වැදිලා මැරෙන්න පුළුවන් මොනවා හරි වෙන්න පුළුවන්. ඒ නිසා ආයි එයිද කියන එක ෂුවර් නැහැ. ඒ කාලේ හරියට තිබ්බා මේ අපේ ගෙවල් වලට එහා පැත්තේ කියන අපේ ගමට එහා පැත්තේ ගමෙත් මට මතකයි. ඉස්සලයාගේ නමින් බස් වලට හෙවුත් තිබ්බ පස්සේ ඒක මොකක්ද වෙලා ඒක දැන් පේන්නවත් නැහැ ඒක. එතකොට මේ එහෙම තමයි. ඒ සහෝදරයාගේ බොඩි එක මට මතකයි ආවේ මේ සීල් පිටාවේ. ඒ කියන්නේ මේ ඔළුවේ කෑලි හැම නැති වෙන්න වැදිලා තිබ්බා. එතකොට මේ ඒක තමයි මේ ඒක තමයි යුද්ධ තියෙන අමහිරිකම කියලා කියන්නේ. සහ ඉතින් අපිට මතකයි අපි පොඩි කාලේ කියන අපි ඉස්කෝලේ යනවනේ අපි ඉස්කෝලේ යන යුද්ධ කරනකොට. එතකොට අපිට මතකයි චෙක් පොයින්ට් වල බස්සනවා. බෑග් චෙක් කරනවා. ඊට පස්සේ ඒකට හේතුව තමයි ඉස්සර LTT සමාජිකයෝ සාමාන්‍ය මිනිස්සු විදිහට ඇඳගෙන ඒ ඇඳුම් වලට යටින් බෝම්බ හයි කරගෙන බස් වලට නගිනවා. බස් වල නගලා බස් පුපුරවනවා. එහෙම කාලයක් තිබ්බා. අම්මලා තාත්තලාගෙන් අහලා බලන්න මතක ඇති. ඒ කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍ය මිනිස්සු විදිහටම නගිනවා. නැගලා ඒගොල්ලන්ගේ ඇඳුම් වලට යටින් තියෙන ඒගොල්ලෝ මරාගෙන මැරෙන ත්‍ස්තවාදී. ඒ කියන්නේ ඒගොල්ලෝ කොහොමද ඉන්නේ මැරෙන්න බලාගෙනම තමයි. ඒගොල්ලෝ මොකද කරන්නේ ඒගොල්ලන්ගේ ඇඳුම් වලට යටින් බෝම්බ හයි කරගෙන ඒගොල්ලෝ නගිනවා බස් එක. නැගලා බස් එකේ සෙනඟ පිරෙනකන් ඉඳලා ඒගොල්ලෝ ගාව ස්විච් එකක් තියෙනවා ස්විච් එක පුපුරගන්න ඩෝන් ගාලා පුපුරනවා. ඒකට මුළු බස් එකම මැරෙනවා. ඉතින් මේ ඔය යුද්ධ කාලේ සෙබළු හරියට ආබාධ සෙබළු බවට පත් වුණානේ. කකුල් ගිහිල්ලා අත් ගිහිල්ලා ඇස් නැහැ කන් ඇහෙන්නේ නැහැ එහෙම ප්‍රශ්න තිබ්බා. ඒකට ඔය ගීතේ ලියවෙන්නේ මට මතක නැහැ ගීතේ ලියපු කෙනාගේ නම. ගීතේ ගායනා කරන්න මට මතක ඉතල ලක්ෂ්මන් හිල්මි. මේ ඒ කතාව තියෙන්නේ මෙන්න මෙහෙම. රිදී පාට කළ පාතුඩු පයට පෑගිලා නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා. ඒ කියන්නේ හමුදා සෙබලෙක් බස් එකේ යනවා. බස් එකේ යනකොට එයාගේ කකුල බෝම්බයකට ගිහිල්ලා. බෝම්බයක් නිසා කකුල සම්පූර්ණයෙන්ම ගිහිල්ලා කකුල කපලා අයින් කරලා යකඩ කකුලක් තමයි දාලා. එයා කියනවා රිදී පාට කළ පාතුඩු මගේ කකුලට පෑගිලා පායට පෑගිලා. සාමාන්‍යයෙන් ගෑල් ළමයින්ගේ කකුල් තමයි ඒ වර්ණනා කරලා තියෙන්නේ. රිදී පාට කළ පාතුඩු කියුටෙක්ස් ගාපු ඇඟිලි පාතුඩු කියන්නේ ඒවනේ. රිදී පාට කළ පාතුඩු පායට පෑගිලා නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා. ඔයාට කේන්ති කියලා ඔයා මාව සල්ලාලයකට සමාන කළා. මිනිස්සු කෙල්ලෝ සහ කාන්තාව බයිනවනේ පිරිමින්ට මේ සල්ලාලේ කූමහ කියලා. හැබැයි දැන් භාෂාව හොඳට දන්නවා නම් එහෙම සල්ලාලයකට ඉච්චර කලබල වෙන්න දෙයක් නැහැ. ඒ දන්නවද? පුරාතන සිංහලයේ සල්ලාලය කියලා කිව්වේ නැටුම්, ගෑයුම්, වැයුම් හොඳට දන්න පිරිමියාට තමයි සල්ලාලය කියලා කිව්වේ. හරිද?
දැන් වෙනකොට සල්ලි කියන එකේ අර්ථය වෙනස් වෙලා තියෙනවා. භාෂා පරිණාමය වෙනවනේ. එතකොට මේ නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා. සුමුදු මුදු දෙපා තුඩුවල පහස නොදැනෙන යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපුණා. ඒ කියන්නේ ඒ ගෑනු ඒ නැත්තම් ඒ තරුණිය Tamanට බනිනකොට පතුරු යන්න බයිනා මුළු බස් එක ඉස්සරහම. එතකොට මෙයා ගොඩාක් අසරණ භාවයට පත් වුණා. ඇයි ඒ? මෙයාට තියෙන යකඩ කකුල. යකඩ කකුලකට තව කෙනෙක්ගේ කකුලක් පෑගුණා කියලා ඒක දැනෙන්නේ නැහැ නේ කවදාවත්. සරලම දේ අපි නිදාගෙන ඉඳලා හැරෙනකොට සමහරවිට අපේ අත හිරි වැටෙනවානේ. එහෙම හිරි වැටලා තියෙනවානේ. හිරි වැටෙන ඒ හිරි වැටෙන අතර ගහගන්න තමන්න පුළුවන් උපරිම හයියෙන් දැනනවාද කියලා බලන්න. දැනෙන්නේ නැහැනේ හිරි වැටලානේ. එතකොට අපේ ඇඟේ තියෙන අපිට පණ තියෙන අවයවයක් හිරි වැටුනහම අපිට දැනෙන්නේ නැත්තම් සම්පූර්ණ අවයවයක් කපලා අයින් කරාට පස්සේ එතනින් එහාට දාන යකඩ කකුලක් ගැන කවර කතාවද? එයා කියනවා මේ යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපුණා. ඔයා මට බයිනකොට මම ගොඩක් අසරණ වුණා. මට උත්තර දී ගන්න බැරි වුණා. මට යකඩ කකුලක් තියෙනවා. නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති. ಜಾති ಜಾති වත් තරහක් මගේ නම් නැති. ඔයා දන්නේ නැතුවනේ මට බනින්න නැත්තේ. එහෙනම් මම ඇත්තක තරහ නැහැ. අර එදා යුද බිමේ මතකේ ඔයාටත් ඇති. සදා කල්ම නොමියෙන රණ විරුව මම. ඒක තේරෙනවනේ. ඕක තමයි කතාව. මේ ඒක මම මොකක් හරි ඒකට පණ පන්තිද මතක් කළා මං කිව්වේ. හරි ඉතින් දැන් මම ඕක මේක කිව්වේ නැත්තම් ඕගලන්ගේ හිත නරක වෙනවනේ. ඔන්න හින්දා ඒකත් කිව්වා right. Back to the topic. අප්‍රාණවාචී ශබ්ද සමූහයක් සමග සමූහාර්ථවාචී පදයක් යෙදුණු දාක්‍යාතේ ඒක වචනයෙන් සිටී. ඔව්. දැන් මම ආයි පාරක් කියනවා අප්‍රාණවාචී පදයක් එනවා නම් ඒකට ආඛ්‍යාතයේ බහුවචනයෙන් යෙදෙන්නේ ඕහු ප්‍රත්‍ය දෙකෙන් එකක් આવොත් විතරයි වෙන කිසිම එකක් ආවට බහුවචන ආඛ්‍යාතය එන්නේ නැහැ. අප්‍රාණවාචී ශබ්ද සමූහයක් සමග සමූහාර්ථවාචී පදයක් යෙදුණු ආඛ්‍යාතයේ ඒක වචනයෙන් සිටී. දැන් සමූහාර්ථවාචී පද මොනවද? පෙළ පෙළ කියන එක මේක ලියලා දෙනකම මම ආයි ලියන්න. පෙළ රැළ කැල මුල සමූහය තා තියෙනවා පන්තිය ඔන්න ඕවනේ සමූහාර්ථවාචී පද කියන්නේ. ඕවා ආවා කියලා ආඛ්‍යාතේ බහුවචන වෙන්නේ නැහැ. මේ බලන්න තාරකා පෙළ මේ සමූහාර්ථවාචී පදයක් තියෙනවා. අනේ ඒ වුණාට ආඛ්‍යාතේ ඒක වචනයි. විල් සමූහය සමූහාර්ථවාචී පදයක්. ඒ වුණාට ආඛ්‍යාතේ ඒක වචනයි. තව එකක් ගමු. නිම්නද ඊස් පුටුවක් අපිට පේනවා වීඩියෝ කොන්නලා. මම ලියන මෙන්න මෙහෙම. තුරු පෙළ අවට පරිසරය සිසිල් කරයි. සිම්පල් කේස් එකක් තියෙනවා. තුරු පෙළ අවට පරිසරය සිසිල් කරයි. හරි. මහා අමාරුවක් නැහැ. තුරු පෙළ අවට පරිසරය සිසිල් කරයි. තව එකක් ලියමු. ග්‍රන්ථ සමූහය දැනුම බෙදා දෙයි. ග්‍රන්ථ සමූහය දැනුම බෙදා දෙයි. ග්‍රන්ථ සමූහය දැනුම බෙදා දෙයි. සමූහය තිබ්බ කියලා ආඛ්‍යාතේ ඒක වචනෙන් එන්නේ ආඛ්‍යාතේ බහුවචනෙන් එන්නේ නැහැ. රයිට්. ලියා ගන්න බලන්න.
හරි ඊළඟට අංක 4 ප්‍රාණවාචී ශබ්ද සමූහයක් සමග සමූහාර්ථවාචී පදයක් යෙදුනද ආඛ්‍යාතයේ බහුවචනයෙන් සිටි. හරි සරලයි. දැන් අප්‍රාණවාචී ශබ්ද සමූහයක් එක්ක සමූහාර්ථවාචී පදයක් આવොත් ආඛ්‍යාතය ඒක වචනෙන් තියෙනවා. ඒක අවුලක් නෑනේ. අප්‍රාණවාචීනේ. ප්‍රාණවාචී ශබ්ද සමූහයක් આવොත් ඒත් එක්ක සමූහාර්ථවාචී පදයක් යෙදුනොත් ආඛ්‍යාතයේ බහුවචනෙන් තමයි තියෙන්නේ. මුව රංචුව මහමගට පනිති. සොර මුල ගැමියන්ට හසු වෙති. සිසු කැල පාසල් යති. අපි තව ලියමු. මම ලියනවා මෙන්න මෙහෙම. මන්ත්‍රී පන්තිය පාර්ලිමේන්තු යති. මන්ත්‍රී පන්තිය පාර්ලිමේන්තු යති. බෑග එක යනවා. රයිට්. තව එකක්. මාළු පෙළ ගංගාවේ සැරිසරති. මාළු පෙළ ගංගාවේ සැරිසරති. හරි රයිට්. ලියාගන්න බලන්න. හරි ඊළඟට දැන් ඊළඟට තියෙන වාක්‍ය රීති දෙක ගැන බොහොම කල්පනාවෙන් ඉන්න ඕනේ. හරිද? ඊළඟට තියෙන වාක්‍ය රීති දෙක ගැන බොහොම කල්පනාවෙන් ඉන්න ඕනේ. හරිද? ඒ තමයි හෙවත් නිපාතය සහ නොහොත් නිපාතය. හරිද? හෙවත් නිපාතය සහ නොහොත් නිපාතය. හරිද? එතකොට මේ දෙක ගැන අනිවාර්යයෙන්ම කල්පනාවෙන් ඉන්න ඕනි හැමෝම. දැන් බලන්න මේ දෙක ගැන තියෙන හරිම අර්ථය ඕගොල්ලෝ බහුතරයක් දන්නේ නැහැ. මතක තියාගන්න සිංහලයේ තියෙනවා නිපාත දෙකක්. එකක් තමයි හෙවත්. ඔය සමහර උදවිය ඉන්න මම දැකලා තියෙනවා Facebook එකේ එහෙම නැත්නම් බ්ලොග්ස් වල ලොකු ආටිකල් ලියනවා. සහ ඒගොල්ලන්ට ලියන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. අපේ පන්තින දරුවෝ ඉන්නවා. එහෙම ලියන හොඳට ලියන්න පුළුවන් අය ඉන්නවා. හැබැයි භාෂාව දන්නේ නැහැ. භාෂාව දන්නේ නැතුනොත් තනිකර අවුල් යනවා. Taman කියන එක සහ දැන් ඔය සෝෂල් මීඩියා වගේ ප්ලැට්ෆෝම් එකක ලියනවා නම් අපිට ප්‍රතිප්‍රහාර එන්න තියෙන ඉඩකඩ වැඩි. හරිද? අපිට ප්‍රතිප්‍රහාර එන්න තියෙන ඉඩකඩ අනිවාර්යයෙන්ම වැඩි. මොකද ඒ වගේ ප්‍රතිප්‍රහාර වලට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩ සැරටම වැඩි. ඒක ඇල්බම් එකක් කරනවා නම් එහෙම නැත්නම් තමන්ගේ මිතුරන් අතරේ විතරක් නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි තව සමහරලාට දැන් මං වගේ නම් එහෙම ගේම් ඇද ගන්නවා Facebook එකේ. කියන්නේ මොන හරි අවුල් දෙයක් තියෙනවා නම් මං කමෙන්ට් එකක් දානවා සාමාන්‍යයෙන් යනාතකට යන්න. එහෙම සමහර කමෙන්ට්ස් තියෙනවා මේ දවස් ගණන් ඇදිලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේ වාද විවාද.
ලොකු වාද විවාද භාෂාව සම්බන්ධයෙන් පවා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ඒ කෙනෙක් කිසිම තරහක් මරහක් නෙවෙයි අපි වාද කරගන්නකොට ඉතින්. කොහොම නමුත් ඔය ඒ වගේ ප්ලැට්ෆෝම්ස් වල ලියනවා නම් ඔය ප්‍රහාර වලට සූදානම් වෙලා ලියන්න ඕන. හරිද? එතකොට ඒක ඒ විදිහට කරන්න නම් ඒ විදිහට හරියට ලියන්න නම් හරියට භාෂාව කියන එක හසුරවන්න පුළුවන් වෙන්න ඕන. ඔය නැත්නම් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මම මේ සරලම පොයින්ට් එකක් ගන්නේ මතක තියාගන්න සිංහලයේ තියෙනවා නිපාත දෙකක්. එකක් තමයි හෙවත් අනිත් එක තමයි නොහොත්. එකක් හෙවත් අනිත් එක නොහොත්. හරිද? එකක් හෙවත් අනිත් එක නොහොත්. හෙවත් කියන එකෙන් කියවුනේ සමානයි කියන අර්ථය. නොහොත් එකෙන් කියවෙන්නේ විකල්පයි කියන අර්ථය. ඒ කියන්නේ සරලවම කිව්වොත් මෙන්න මෙහෙම. හෙවත් කියන එකෙන් කියවෙන්නේ සමානයි කියන එක, නොහොත් එකෙන් කියන්නේ විකල්පයක් කියන එකනේ. විකල්පයක් කියන්නේ නිකන් සරලව හිතන්න හෝ කියන නිපාතය. හෝ කියන නිපාතේ නැත්නම් හෝ කියන පදේ ඒ වචනේ හිතන්නකෝ. හෝ කියන අර්ථය තමයි යෝකේ තියෙන්නේ. ඕගොල්ලෝ වරද්දන තැනක් මම කියන්නද? ඕගොල්ලෝ ලියනවා ඉස්සර වාක්‍යයක් ශ්‍රී ලංකාව හෙවත් ඉන්දියන් සාගරයේ මුතු වැටේ ආසියාවට ආඩම්බරයි කිය. ඒකේ වාක්‍ය හරි. කිසි අවුලක් නැහැ. ඕකම ලියනවා ශ්‍රී ලංකාව නොහොත් ඉන්දියන් සාගරයේ මුතු වැටේ ආසියාවට ආඩම්බරයි කියපු ගමන් ඒක වැරදි. ඇයි දන්නවද? එතන කියවෙන්නේ හෝ කියන අදහස. නොහොත් කියන අදහස. එතකොට හරියට අර්ථය ලිහලා බලුවොත් එහෙම එක්ක ශ්‍රී ලංකාව නැත්තම් ඉන්දියන් සාගරයේ මුතු වැටේ. එහෙම තියෙන්න බෑනේ. ඒ නිසා මම කියන අන්න ඒ වගේ ඒවා දැනගන්න ඕනේ. right. දැන් ඔන්න මේ නිපාත දෙක සම්බන්ධයෙන්ම තියෙනවා රීතියක්. ඒ රීතිය තමයි යම්කිසි වාක්‍යයක මේ හෙවත් නිපාතය හෝ නොහොත් නිපාතය ඉදිරිය තියෙනවා නම් අපි ආඛ්‍යාතයේ තියන්නේ ඒ නිපාත වලින් පස්සේ ඉන්න කෙනා දිහා බලලා. අපි ආඛ්‍යාතයේ තියන්නේ ඒ නිපාත වලින් පස්සේ ඉන්න කෙනා දිහා බලලා. උදාහරණයක් විදිහට මම ලියනවා මෙන්න මේ බලන්න. මම ලියනවා මට පන්තියේ ලියපු වාක්‍ය නම් ගන්න බෑ මෙතෙන්ට මම වෙන එකක් ගන්නවා. ප්‍රේම කීර්තිද අල්විස් හෙවත් මහා ගේය පද රචකයානෝ ප්‍රේම කීර්තිද අල්විස් හෙවත් මහා ගේය පද රචකයානෝ සුමියුරු ගී ලියූහ. ඔන්න දැන් මීටරෙන් අහන් ඉන්නවනම් මම මේ කියන එක ප්‍රශ්නයක් එන්න ඕනේ පටස් ගාලා. ලියූහ එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙනවනේ මේ බලන්නකෝ. ඇයි දන්නවද එහෙම වෙන්නේ? මේ ප්‍රේම කීර්තිද අල්විස් හෙවත් කියලා නිපාතයක් තියෙනවා. ඒ නිපාත තියෙනවා නම් එතනින් පස්සේ ඉන්න කෙනා දිහා බලලා අපි ආඛ්‍යාතයේ තියන්නේ. රචකයා නෝ කිව්වා මේක ගෞරවාර්ථ පදයක්. ගෞරවාර්ථ පදයක් නම් ආඛ්‍යාතයේ බහුවචනෙන් ඉන්න ඕනි කියලා අපි දන්නවා පොඩි කාලේ. ඉතින් ඒක තමයි ඔය තියෙන්නේ. තව එකක් බලමු. මම ලියනවා මෙන්න මෙහෙම. මෛත්‍රීපාල සිරිසේන හෙවත් ඒ පාට පේන්නේ නේද? මෛත්‍රීපාල සිරිසේන හෙවත් පළමුවන මෙත්පල් රජු. එහෙම වෙන්න බෑ. මෛත්‍රීපාල කියන එක තත්බවයට හැරෙවුවම මෙත්පල්නේ. මෛත්‍රීපාල සිරිසේන හෙවත් පුලතිසි ජනපුතු ජනපුත්‍රයානෝ කියලා දාමු. ජනපුත්‍රයානෝ විවාහ ලියාපදිංචි ගාස්තුව අඩු කළහ. මෛත්‍රීපාල සිරිසේන හෙවත් පුලතිසි ජනපුත්‍රයානෝ විවාහ ලියාපදිංචි ගාස්තුව අඩු කළහ.
මෛත්‍රීපාල සිරිසේන ඉන්න කාලේ කරානේ විවාහලියාපදිංචි කාස්ටෝ අඩු කරා. හරිද? මෛත්‍රීපාල සිරිසේන හෙවත් කියලා නිපාතයක් තියෙනවා. ඒකෙන් පස්සේ ඉන්නේ ජනපුත්‍රයා නෝ කියලා ගෞරවාර්ථ පදයක්. හැම වෙලෙම ගෞරවාර්ථ පදයක් ඉන්නේ නැහැ හොඳේ. මම මේ කියන්නේ එතනට ගැලපෙන විදිහට ආඛ්‍යාත යොදා ගන්න විදිහ ගැන. ජනපුත්‍රයා නෝ කිව්වහම අඩු කළහ කියලා තමයි එන්නේ. අන්න ඒ වගේ. හරි? ලියන්න. ඔයදක ලියගන්න. හරි ඊළඟට දැන් නොහොත් එක දැන් නොහොත් එකේ තියෙන්නේ තෝකම තමයි මහා අමුත්තක් නෑ ඒකේ මේ බාර විකල්පාර්ථවත් නොහොත් නිපාතය හෝ නිපාතයට අනුරූප දැන් මේ බලන්න ජනාධිපතිවරයා නොහොත්තාරයාව ගමට යන්නීය ඉතින් හරි නෙමේ නොහොත් එකෙන් පස්සේ ඉන්න ආර්යාව එයා ස්ත්‍රීලිංගයි ඒ නිසා ආඛ්‍යාතය ස්ත්‍රීලිංගෙන් තියලා දෙන මේ වාක්‍යෙ ටයිපින් මිස්ටේක් එකක් තියෙනවා මෙතන යන්නීය කියන්න බෑ මෙතන යන්නේ බවට පත් වෙනවා ආර්යාව නොහොත් ජනාධිපතිවරයා ගමට යන්නේ කියලා තමයි දාන්න ඕනේ හරිනේ රයිට් ලියා ගන්න බලන්න ලියා ගන්න දෙයක් නැහැ මම දැන් වාක්‍ය දෙකක් කියන්නම් ගායකයා නොහොත් ගායිකාව වේදිකාවෙන්
බීමට පැන්න අය ගායකයා නොහොත් ගායිකා වේදිකාවෙන් බිමට පැන්න අය හරිද ඊළඟට තව එකක් ලියමු අම්මා නොහොත් මම පාන්සල් යමි අම්මා නොහොත් මම පාන්සල් යමි එක්ක අම්මා නැත්තම් මම එතකොට මම කියන පදයට අනුව තමයි අපි ආඛ්‍යාත තියන්න ඕනේ හරිනේ ලියාගන්න right දැන් ඔන්න මේ අපි නයිට්‍රේෂන් එක පටන් ගන්න ඕනි 10 මාරට ඒ නිසා අද මම හිතේ වාක්‍ය රීති 5ක් කරගත්තා නම් ගොඩ කියලා නෑ අද අපි 6ක් කරගත්තා ඒක හොඳයි නයිට්‍රේෂන් එකට හැමෝම ලොග් වෙන්න නයිට්‍රේෂන් එකේදී අපි විචාර සටහනක් ලියනවා වගේම තවත් අත්‍යවශ්‍ය කාරණා කීපයකුත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් හරි රයිට් එහෙනම් අපි දැන් මේකින් ලොගවුට්ටලා නයිට්‍රේෂන් එකට ලොග්ගෙමු ඒ වගේම තමයි මතක තියාගන්න හෝ වයින් වෙන්න එපා දැන් පොඩ්ඩයි ඒ වගේම තමයි මතක තියාගන්න ලබන බ්‍රහස්පතින්දා ඔව් ලබන බ්‍රහස්පතින්දා නෑ චමුදී මට මැසේජ් එකක් දාලා තියෙනවා චමෝදි නේද චමෝදි නෑ චමෝදි නෑ සිද්ධාන්ත පන්ති තමයි දැන් තියෙන්නේ නයිට්‍රේෂන් එක තමයි 10 මාට තියෙන්නේ වෙනස් කරලා නෑ පන්ති වෙලා මේ මං කී හිටියේ ලබන බ්‍රහස්පතින්දා
මම 10 වසර කට්ටියත් එක්කත් සාකච්ඡා කරලා 11 වසර කට්ටියත් එක්ක බදත සාකච්ඡා කරලා සිකුරාදා හෝ සෙනසුරා සිකුරාදා බොහෝ විට සිකුරාදා 31 සිකුරාදා මම ඕගලන්ට එක්ස්ට්‍රා ඔන්ලයින් ක්ලාස් එකක් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා රාත්‍රී යාමයේ වගේ බොහෝ විට වැටේ ඒක අපි එදාට කතා කරගමු ලබන සතියේ බදාදා බ්‍රහස්පතින්දා දවස් දෙකකින් මට ෆිසිකල් ක්ලාස් එක දරුවෝ හම්බ වෙනවනේ ඒ නිසා එදාට මට ඒක සාකච්ඡා කරලා ඔන්ලයින් එකේ ඉන්න කට්ටියකුත් අහලා අපි නිකන් පොඩි එක්ස්ට්‍රා ක්ලාස් එකක් කරලා දාමු හරි එතකොට ගානට පාඩම් ටික බැලන්ස් කරගන්න පුළුවන් රයිට් එහෙනම් දැන් ලොග් අවුට් වෙන්න 10 මාටම දානවා රයිට් ටියුෂන් එකේ ලින්ක් එක හරි